බලලා පන්තිය කරගන්නවා කියන එක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි මං කියන්නේ. අද වගේ දවසක කමක් නෑ. මං ඔන්න දැන් අද දවසක මේ අද පොයේ දවසේ පන්ති වැටිච්ච එක හොඳයි. එතකොට මට ඔයගොල්ලන්ට මේක තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා කමන්නේ රෙකෝඩින් එක බලලා වැඩේ කරගන්න පුළුවන් කියලා. හැබැයි මම විශ්වාස කරනවා මම මේ රෙකෝඩින් එක දාන්නේ සාධාරණ හේතුවක් මොකද දැන් අද හොඳම උදාහරණයක්. අද ගොඩක වෙල කුරලත්නේ ඔන්ලයින් පොසොන් කලාපයක් කරනවා. ඒතකොට ළමයි එකට සම්බන්ධ වෙන්න ඕනේ නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. එතකොට අන්න ඒ වගේ දවසක රෙකෝඩින් එකේ පිහිට ඕගලන්ට පතන්න පුළුවන්. රෙකෝඩින් එක මම දාන්නේ ඒ වගේ හේතුවකට බලන්න. නැතුව පන්ති නෑවදී රෙකෝඩින් බලන්න නෙවෙයි. මට එහෙම නෝට් වුණොත් එහෙම මම රෙකෝඩින් එක දාන එක නතර කරනවා. හරිද? මට එහෙම නෝට් වෙන්න එපා කවුරුත්. මම රෙකෝඩින් එක දාන්නේ සාධාරණ හේතුවකින් නිසා පන්තියකට ගන්න බැරි වුණොත්. ඒ අරන රෙකෝඩින් එක මම බලලා වැඩේ කරගන්නවා කියන එක ඒ තරම් ඒ තරම් සාර්ථක දෙයක් නෙවෙයි. ඊළඟට මේ මොකක්ද ඒව දැන් ඉස්කෝලේ දැන් ඔය පොසොන් කලාපේ වගේ දෙයකට නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනි කෙනෙක්. එහෙම සම්බන්ධ වුණා කියලා කිසි ගැටලුවක් නැහැ. කියන්නේ ඒවා ජීවිතේට තියෙන්න බෑ. ඒ නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. මම මේ කියන එක ඒක තමයි කිව්වේ. මම ගිය කට්ටියට කිසිම අවුලක් කියන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් රෙකෝඩින් එක බලලා වැඩේ කරගන්න. මම කියන්නේ වෙන දවස් වලට. දැන් මම දැකලා තියෙනවා වෙන දවස් වලට සාධාරණ හේතුවකුත් නැහැ. පන්තියට ලයිව් වෙන්නේ නැතුව රෙකෝඩින් එක බලනවා. දැන් මම රෙකෝඩින් එක දාන්නේ අද වගේ දවසක් තියෙනවනේ. අද සාධාරණ හේතුවකට ළමයි සැලකිය යුතු ප්‍රමාණයකට පන්තියට ගන්න බැරි වෙනවා. හේතුව ඉස්කෝලේ පොසොන් කලාපේ තියෙන එක. ඉතින් එතකොට පුළුවන් මේ වගේ දවසක පොසොන් කලාපේ බලලා අද හෙට ඊළඟ දවස් ටිකේ මේ පුළුවන් මේ මොකද්ද රෙකෝඩින් එක බලලා වැඩේ කරගන්න. එතකොට ඒ අරන්න වෙනත් දවස්වලට පන්තිර නෑ විදිහින් රෙකෝඩින් එක බලනවා කියන එක බොරු වැඩක්. ඒක කරන්න එපා. පන්තිය ලයිව් ඉන්න ඕනි. ඒක නියමයක්. අද වගේ දවසක කිසි ගැටලුවක් නැහැ. මම ආයි පාරක් එකයි කියන නැත්තම් ඒක වැරදියට යන්න පුළුවන්. මේ පොසොන් කලාපෙට ගිහලා මට බැන්න කියලා. අනේ නෑ කිසිම අහිතයක් නෑ. ඒකට යන්න මට අවස්ථාවක් තිබ්බනම් එහෙම මමත් යනවා පොසොන් කලාපෙට. හැබැයි මට අවස්ථාවක් එහෙම හම්බුනේ නෑ. මේ ඒ නිසා මේ අද පොසොන් කලාපෙට ගියාට කිසි ගැටලුවක් නෑ. ඒගොල්ලන්ට රෙකෝඩින් එක බලන්න පුළුවන් පුතේ. මං කියන්නේ වෙන දවස්වලට මේ වෙන දවස්වලට රෙකෝඩින් එකේ පිහිට බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පන්ති වලට සහභාගී වෙන්න ඕනි. ආයි පාරක් කියනවා අද පොසොන් කලාපෙට ගිය එකට කිසිම ගැටලුවක් නැහැ. ඒක කිසි අහිතක් නැහැ. බෞද්ධ ළමයි ඕගොල්ලෝ. එතකොට අපි මේ දේවල් සමරන්න ඕනේ. ඒක කිසි අවුලක් නැහැ. මම මේ නැවත නැවත කියන්නේ මේක නැත්තම් වැරදියට එළියට යන්න පුළුවන් නේ. අද පොසොන් කලාපෙට ගියාට කිසි අවුලක් නැහැ. අද පොසොන් කලාපෙට ගිය කට්ටියට පුළුවන් රෙකෝඩින් එක බලන්න. මම මේ කතා කරන්නේ වෙන දවස්වලට. වෙන දවස්වලටත් පන්තියට සහභාගී වෙන්න රෙකෝඩින් එක බලන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ සම්පූර්ණ වැරදි අය. එහෙම කරන්න එපා. මම මේ රෙකෝඩින් එක දාන්නේ සාධාරණ හේතුවක්. ලයිට් නැති වෙන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි බහින්න පුළුවන්. ඩේටා නැති වෙන්න පුළුවන්. සිග්නල් නැති වෙන්න පුළුවන්. ක්ලාස් එකේ ඉන්නකොට සිග්නල් අවුලක් හින්දා නෝට් එකක් ලියා ගන්න බැරි වුණා වෙන්න පුළුවන් නේ. ඒ වගේ හේතුවකට තමයි මම රෙකෝඩින් එක දාන්නේ. ඊළඟ එක මේ ගැමුණු සර්ගේ විශේෂ පණිවිඩයක්. ගැමුණු සර් මට ඊයේ රාත්‍රියේ තකහණියක් කතා කරා ළමයි 15 දෙනෙකුට ගැමුණු සර්ගේ සහ මගේ පන්තින ළමයි 15 දෙනෙකුට මේ මගේ විචාර පන්තියට උඩින් ගැමුණු සර්ගේ පන්තියක් වැටලා තියෙනවා කියලා ළමයි ගැමුණු සර් මට ඒක පැහැදිලි කරලාම කිව්වා ඕගොල්ලන්ට තියෙන වෙලාවට නෙවෙයි මේ ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ මගේ විචාර පන්තිය තියෙන වෙලාවට ගැමුණු සර්ගේ ගොඩක වෙලා ඉංග්‍රීසි පන්තියක් නැහැ මගේ විචාර පන්තිය තියෙන වෙලාවට ගැමුණු සර්ගේ ගොඩක වෙලා ඉංග්‍රීසි පන්තියක් නැහැ ඒ වෙලාවට තියෙන ගැමුණු සර්ගේ රත්නපුරේ ඉංග්‍රීසි පන්තිය හරිද එතකොට ඕගොල්ලෝ පටල ගන්න එපා අනේ ගැමුණු සර් මේ දිල්ෂාන් සර්ගේ පන්තිය උඩින් ඉංග්‍රීසි පන්තියක් දාලා කියලා එහෙම එකක් නැහැ ඕගොල්ලන්ට වෙනම වෙලාවක පන්තියක් තියෙනවා ඒ පන්තියට සර්ට කියලා සහභාගී වෙන්න සර් එක කිව්වා සර් පන්තියේදීත් කිව්වා මේ සිංහල පන්තියට යන්න කිසි අවුලක් නැහැ සිංහල පන්තියට ගිහිල්ලා වෙන වෙලාවක් තියෙනවා ඒ වෙලාවට මගේ පන්තියට එන්න කෙනෙක් ගැමුණු සර්ගේ පන්තියට එන්න කියලා ගැමුණු සර් ගෲප් එකේදීත් කිව්වා ක්ලාස් එකේදීත් කිව්වා ඒ නිසා අර මගේ වෙලාවේ මගේ පන්තියට ඇවිල්ලා අනිත් වෙලාවේ ගැමුණු සර්ගේ පන්තියට යන්න ඒක කිසි ගැටලුවක් නැහැ ඒ අරන්න මේ වෙන කිසිම අර්බුදයක් නැහැ ගැමුණු සර් මට ඊයේ රෑ 9ට විතර කතා කරා මම අර කතා කරාට පස්සේ තමයි ගෲප් එකකටත් පණිවිඩය දැම්මේ මොකද ළමයි 15 දෙනෙක් කියන්නේ ඉතින් හැම ළමයෙක්ම ළමයිනේ ඒ නිසා මම ටක් ගාලා ඒක මැදිහත් වෙලා මම ඒක විසඳලා දැන් මේක නැත්තම් හිම මේ ඒ ළමයි පවුනේ ඒ ළමයිට හොයාගන්න බැරි වෙනවනේ කිසිම දෙයක් ඒ හින්දා මේ ඉතින් ඕමයි වැඩේ හැමෝටම සුපින්බර පොහොයක් කියලා ප්‍රාර්ථනා කරනවා මම හෙට තනමල්ලිල ප්‍රදේශයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ තමයි තනමල්ලිල ප්‍රදේශයේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න බැරි ඔන්ලයින් පහසුකම් නැති දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ දරුවන්ට අපි අපේ ගාව තියෙන පේපර්ස් ටියුට්ස් නෝට්ස් ඔක්කොම අපි ගිහිල්ලා බෙදලා දෙනවා ඒ වගේම
තෝරගත්ත පවුල් 100කට රුපියල් 3200ක සහන බඩු මල්ලක් අපි හෙට පරිත්‍යාග කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒකට මම ගොඩක වලින් තව රවීන් සූරිය බණ්ඩාර සර් එහෙම එකතු වුණා. හැබැයි මේ වැඩේ සංවිධානය කරන්නේ රත්නපුරේ අපේ ඉන්න ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙක්. එතකොට ලංකාවේ වටේම ඉන්න ටියුෂන් ගුරුවරු අපිට මේකට උදව් කරා. ඉතින් අද දවසේ මම වැඩ කරේ ළමයි මේ වැඩේට ඕගොල්ලන්ගේ ගෲප් එකට එහෙම මම වැඩි මැසේජ් දැම්මෙත් නැත්තේ මට මේ මැසේජ් බලා ගන්න හම්බුනේත් නැත්තේ ඕගොල්ලෝ දාපුවත්. ඒ නිසා මම අද දවසේම හෙට දුවනවා උදේ මට රෙකෝඩින් එකකුත් තිබ්බා. ඒ නිසා ඉතින් මොනවා හරි මගේ අතින් අර පණිවිඩ හුමාරුද මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ඒකට සමා වෙන්න. රයිට්. ඇති වෙන කතා අවශ්‍ය නැහැ. ඔව් අලුත් ටියුට් එක තමයි අද අපි සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ. ටියුට් එක ෂෙයා කරන්න මෙන්න මෙහෙම. පොසොන් කලාපයට ගිය ඔයගලගේ යාළුවන්ට කියන්න මේ දැන් ඒගොල්ලෝ බලනවා ඇතිනේ මේ අනේ මොනවා හරි අවුලක් කරගෙනද කියලා කිසිම මනාපයක් නැහැ කියන්න. ඒගොල්ලන්ට රෙකෝඩින් එක බලලා අද දවස් සම්පූර්ණ කරගන්න කියන්න. මම කියන්නේ මගේ කිසි අවුලක් නැහැ. ඒ වගේ වැඩවලට මම සාමාන්‍යයෙන් එහෙම මුකුත් කියන්නේ නැහැ. අර බොරු හේතු හදාගන්නවා සමහර දවසට. අනේ සර් උන නිකන් අද විතරයි නිමවුඩු දවසක් තියෙන සිටි. අද විතරක් නිමවුඩු දවසක් තියෙනවා නම් සිංහල පන්ති ඕනේ නැත්තම් එන්න එපා. කිසි අවුලක් නැහැ. හැබැයි මේ ඒ නිසා අර බොරු හේතු හදාගෙන පන්ති නැවතින් ඉන්න ලෑස්ති වෙන්න එපා. ඒක අපරාධයක්. මේක අපරාධයක් කියලා තේරෙන්නේ දැන් නෙවෙයි. විභාගෙ ලඟ වුණාම. එතකොට ඔන්න මේ නැට්ට කැඩිච්ච හුණා වගේ දඟලන්න ලෑස්ති වෙන්න එපා. වැඩ ටික හරියට කරන්න සතියකට දවස් 4ක් පන්ති තියෙනවා. ඒ පන්ති ටිකට ඇවිල්ලා හරියට වැඩ ටික කරගන්න ඕනි. මොකද මම මහන්සි මට පුළුවන් නේ සතියේ එක දවසක් පන්තිය කරලා නිකන් ඉන්න. මම එහෙම කරන්නේ නැතුව ඕගොල්ලෝ වෙනුවෙන් වැඩිපුර වැඩ කරන්න මහන්සි වෙන්නේ. මං ගාව ඉන්න හැම ළමෙක්ම මට මේකෙන් ගොඩ දාන්න ඕනි හින්දා. ඉතින් ඇති අපි පටන් ගන්න ඉස්සරහට යන් වැඩි. අද අපි සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ නවකතා කලාවේ ඉතිහාසය ගැන. මම නෝට් එකක් දාලා තිනවා. අපි නෝට් එක කියවගෙන ඉස්සරහට යමු. නවකතාව යනු ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් ගොඩනංවමින් අනුක්‍රමික කතා පුවතක විලාසයෙන් ගලා යන දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයකි. දැන් ඉස්සෙල්ලාම මම ඔයගලන්ට කියලා දෙන්නම් මෙන්න මෙහෙම කාරණාවක්. මතක තියාගන්න අපේ මේ ලංකාවේ හොඳේ ලංකාවේ ගොඩාක් සාහිත්‍ය කාමියෝ කියලා කියන කාටද? සාහිත්‍යයට ප්‍රිය අය, සාහිත්‍යයට ලැබි අය, සාහිත්‍යයට ආස අය, සාහිත්‍යයට කැමති අය. ගොඩාක් හිතාගෙන ඉන්නවා මේ පිටු ගාන අඩුයි නම් ඒක කෙටි කතාවක්. හරිද? පිටු ගාන අඩුයි නම් ඒක කෙටි කතාවක්. පිටු ගාන වැඩි නම් ඒක මොකක් කියලාද? ඒක නව කතාවක් කියලා. එහෙම එකක් නැහැ. හරිද? නයන ලක්ෂිත රේස් ඇන් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා. ඔයාව එහෙමුණොත් මීටින් එකෙන් ඔටෝ අයින් වෙනවා. එතකොට මට මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. රේස් ඇන් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා ඒ නිසා. පිටු ගාන අඩුයි නම් කෙටි කතාවක් කියලා හිතාගෙන ඉන්නවා. පිටු ගාන වැඩි නම් නව කතාවක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඇවිල්ලා ගොන් තර්කයක්. හරිද? එහෙම එකක් නැහැ. දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නුවොත් එහෙම අපි ගමු කෙටි කතාවක් මෙතන තියෙන. මම ගන්නවා මේක ඔයගොල්ලෝ අහලත් ඇති මේකේ නම පව්කාරයාට ගල් ගැසීම මාටින් වික්‍රමසිංහ තමයි ලියලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා කෙටි කතාවක් මුදියන්සේ මාමා කියලා. නෑ මුදියන්සේ මාමා තියෙන මේක නෙවෙයිනේ. මේකේ තියෙනවා කෙටි කතාවක් පණ්ඩිත බල්ලා කියලා. ඒ පණ්ඩිත බල්ලා කියන කෙටි කතාව පිටු 6ක් විතර තියෙනවා. හරිද? එතකොට එහෙනම් ඔන්න පිටු ගාන අඩු කතාවක් කෙටි කතාවක් වෙන්නේ නැහැ. දැන් නැත්තම් මම ආයි පාරක් උදාහරණයක් කියන්නම් ඕගොල්ලන්ට. මේ මුදියන්සේ මාමා කියන කෙටි කතාව. ඔය ඒකත් මාටින් වික්‍රමසිංහ ලිව්වේ මුදියන්සේ මාමා කියන කෙටි කතාවේ පිටු තියෙනවා 136ක්. පිටු 136ක් පිටු 136ක් තියෙනවා. හැබැයි ඒක මොන කතාවක්ද? කෙටි කතාවක්. එහෙනම් ඉතින් පිටු ගාන අඩු කතාවක් කෙටි කතාවක් වෙන්න බෑනේ. මොකද මෙතන 136 කියන අඩු පිටු ගානක් නෙවෙයිනේ. පිටු ගාන වැඩි එකක්නේ. අනිත් එක තව සමහර නවකතා තියෙනවා පිටු 20යි 30යි. පිටු 20යි 30යි. හැබැයි ඒක නවකතාවක්. එහෙනම් ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඕනි මේ පිටු ගාන වැඩි හෝ අඩුවීම මේ නවකතාවකට සහ කෙටි කතාවකට බලපාන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඊට වඩා වෙනස් තර්කයක් තියෙනවා මේ නවකතාව සහ කෙටි කතාව කියන එක තෝරගන්න. සරලවම කිව්වොත් එහෙම නවකතාවක් සහ කෙටි කතාවක් අපි තෝරගන්නේ මෙන්න මෙහෙම.
නවකතා කියන කලා මාධ්‍යයට ප්‍රධාන වන අංගයක් සහ කෙටි කතා කියන සාහිත්‍යාංගයට ප්‍රධාන වන අංගයක් තියෙනවා. ඒ දෙක දෙකක්. හරිද? දැන් මේ බලන්න. නවකතාවකට ප්‍රධාන වෙන්නේ හරිද? නවකතාවකට ප්‍රධාන වෙන්නේ චරිතයක්. නවකතාවකට ප්‍රධාන වෙන්නේ චරිතයක්. කෙටි කතාවකට ප්‍රධාන වෙන්නේ සිද්ධියක්. ඒ මොකක්ද ඒ කියන්නේ? මේ බලන්න. නවකතාවක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කවුරු හරි චරිතයක්. කෙටි කතාවක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මොකක් හරි සිද්ධියක්. මම උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න මංගාව තියෙනවා නවකතාවක්. මේකේ නම වස්සාන සිහිනය. මේකට කට්ටිය කියනවා නූතන ගොළු හදවත කියලා. මේ වස්සාන සිහිනය කියන පොත ලියන්නේ ලංකාවේ හිටපු සුප්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙක් වෙච්ච උපකාරක පන්ති කියන්නේ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙක් වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල. හරිද? මේ පොත මට සර් ප්‍රසන්ට් එකක් විදිහට දීපු එකක්. සර් ඒකේ ලියලා තියෙනවා ප්‍රේමයේ උත්තුංගම ස්වයන්වරය ලෙස සෙවිය යුත්තේ අකුරු 4කි නිදහස කියලා. ඔන්න ලියලම තියෙනවා. මේ ඉතින් දැන් මේක නවකතාවක්නේ. මම කිව්වා නවකතාවක ප්‍රධාන වෙන්න ඕනි චරිතයක් කියලා. නවකතාවක චරිතයක් නම් ප්‍රධාන වෙන්න ඕනි. මේ නවකතාව කියවපු ගමම මට චරිතයක් මතක් වෙන්න ඕනි. ඔව්. මේකේ මේ නවකතාවේ නම කියපු ගමන් මට මතක් වෙන්නේ චරිතයක්. කවුද දන්නවද? චාපා ගංගාධරී අබේනායක. එයා තමයි මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය. ඒ කියන්නේ පෙම්වතිය කියන එක කියනවා මේක මේ පාසල් ප්‍රේමයේ සම්බන්ධ එකක්. කොළඹ තර්ස්ටන් එකේ ප්‍රේමවන්තයෙක් සහ කොළඹ විශාඛා බාලිකාවේ පෙම්වතිය එකක තිබ්බ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. මේකෙන් ෆිල්ම් එකකුත් හැදුවා. ඒක නම ආදරණීය වස්සානේ. ඔය හීනේකි මට ආදරේ දැනෙනවා මට ජීවිතේ කියලා සින්දුවක් එහෙම තියෙන කසුන් කල්හාර උරේෂා රවිහාරී කියන ඒ සින්දුව තියෙන මේකෙන් හදපු ෆිල්ම් එකේ. එතකොට දැන් ඔන්න මේක කිව්ව ගම මට මතක් වෙන්නේ චාපා ගංගාධරී අබේනායක කියන චරිතය. හරිද? චරිතය තමයි මතක් වෙන්නේ. මම තව උදාහරණයක් කියන්නම්. මම ගන්නවා පොතක් අපි හිතමු උඩින් එකක් ගමු. නවකතාවක්. ටිකක් වෙනස් විදිහේ නවකතාවක් මේක. මේකේ නම තිත්තතොල්. bitter lips. තිත්තතොල් තමයි මේ නවකතාවේ නම. මේක ලියලා තියෙන්නේ චින්තන ධර්මදාස. එතකොට මේ නවකතාවේ ඉන්න ප්‍රධාන චරිතය, ඒ කියන්නේ මේ නවකතාව ගැන කිව්වහම මට එකපාරටම මතක් වෙන්නේ මේකේ ඉන්න චරිතයක්. හරිද? ඒ චරිතේ නම පිච්චි. පිච්චි කියන චරිතය තමයි මට මේ කතාව කිව්ව ගමන් මතක් වෙන්නේ. එහෙනම් නවකතාවක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කාවද? චරිතයක්. හරිද? ඊළඟට ඕගොල්ලන්ගේ පාඩම ගත්තොත් එහෙම බැද්දේගම කිව්වොත් එහෙම අපිට මතක් වෙන්නේ චරිත ටිකක්. සිලිඳු ඉන්නවා, බබුන් ඉන්නවා. හරිද? ඊට පස්සේ මුදලාලි ඉන්නවා, අර හිරපල්ලා ඉන්නවා, මහල්ලා ඉන්නවා. චරිත ටිකක් තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි කෙටි කතාවක් කිව්වහම අපිට මතක් වෙන්නේ සිද්ධියක්. දැන් ඕගොල්ලන්ගේ 11 වසරේ සිලබස් එකේ තියෙනවා දියමන්ති මාලය. එතකොට අපිට මතක් වෙන්නේ දියමන්ති මාලයේ නැතිවීම කියන සිද්ධිය. අපට වැසිකිළියක් කිව්වහම අපට වැසිකිළියක් කියන කෙටි කතාව කියපු ගමන් අපිට මතක් වෙන්නේ টয়ලට් එකක් හදනවා කියන සිද්ධිය. නැතුව ඒකිනේ චරිතනේ කුණු ඉන්ස්පෙක්ටර්වත් අර ඒ ගෙදර ඉන්න පියාවත් ළමයාවත් අක්කවත් නෙවෙයි අපිට මතක් වෙන්නේ. අපිට මතක් වෙන්නේ টয়ලට් එකක් හදනවා කියන මේ සිද්ධිය. එහෙනම් මතක තියාගන්න ළමයි නවකතාවක් සහ කෙටි කතාවක් වෙන් කරගන්නේ මෙන්න මෙහෙම. නවකතාවක නම් ප්‍රධාන වෙන්න ඕනි චරිතයක්. කෙටි කතාවක නම් ප්‍රධාන වෙන්න ඕනි සිද්ධියක්. දැන් උදාහරණයක් අපි හැමෝම දන්න සුප්‍රකට නවකතාවක් තමයි මාටින් වික්‍රමසිංහ ලියපු මඩොල් දුව නවකතාව. මඩොල් දුව නවකතාව එක යොවුන් නවකතාවක්. මඩොල් දුව නවකතාව කිව්ව ගමන් මතක් වෙන්නේ උපාලි ගිනිවැල්ලේ සහ ජිනදාස මිසා ඒ දෙන්න ගෙදරින් පැනලා ගිහිල්ලා මේ මඩොල් දුවට ගිහිල්ලා පදිංචි වෙන එක නෙවෙයි. මම දන්නේ මට නම් මතක් වෙන්නේ චරිතයක්. ඒ චරිත තමයි උපාලි ගිනිවැල්ලේ සහ ජිනදාස කියන්නේ. පැහැදිලිද? ඊළඟට දැන් මම ආයි පාරක් කිව්වොත් එහෙම මම මෙතනින් ගන්න මොකක් හරි
කෙටි කතාවක් ගන්නම්කෝ. කේ ජයතිලක ලියපු නොනිමි සිත්තම. දැන් නොනිමි සිත්තම කිව්වහම මේකේ කෙටි කතා ගොඩක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි හිතමු මේකේ මොකක් හරි අපි ගමු. දැන් මේ අර අපට වැසිකිළියක් කියන කෙටි කතාව තියෙනෙත් මේකනේ. අපි මේ එකම ගමුකෝ. අපට වැසිකිළියක්. දැන් බලන්න. අපට වැසිකිළියක් කිව්වහම අපිට මතක් වෙන්නේ টয়ලට් එකක් හදන සිද්ධිය මිසක් කුණු ඉන්ස්පෙක්ටර්ව නෙවෙයි. ඒක තමයි කෙටි කතාවක තියෙන ප්‍රධාන ලක්ෂණය. ඔය ඕගොල්ලන්ගේ 11 වෙනි සිලබස් එකේ තියෙන අපට වැසිකිළියක් කියන කෙටි කතාව තියෙන මේ නොනිමි සිත්තම කියන පොතේ. හරිද? එතකොට ඒක කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ චරිතයක්. සමා වෙන සිද්ධියක්. හරිද? නවකතාවක් කිව්වහම අපිට මතක් වෙන්නේ මොකද්ද? චරිතයක්. ඒ දෙක. එක මතක තියාගන්න. දැන් උන අපි ටියුට් එකට ආයි පාරක් යන්. නවකතාව යනු ප්‍රබන්ධ චරිත. ප්‍රබන්ධ චරිත කියන්නේ මොකද්ද? ප්‍රබන්ධයක් කියලා කියන්නේ. ප්‍රබන්ධයක් කියලා කියන්නේ අපි ගොතන එකක්. දැන් හිතන්න මෙහෙම. මම කියනවා මම රැට පන්ති ඉවර කරලා ගෙදර එනකොට අපි තුමේ ඔන්න දැන් මම කියාගෙන යනවා කතාවක්. මම කියනවා රාත්‍රී 8:00 තමයි මම ගම්පහ මොන්ටානා ආයතනයෙන් පන්ති ඉවර කරලා ගෙදර එන්න පිටත් උනේ. ඒ ගෙදර එනකොට මම ගම්පහ ඉඳන් කඩවතට ආවා. කඩවතින් මම දක්ෂිණ අධිවේගී මාර්ගයට දැම්මා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මම රාත්‍රී කාලේ ගමන් කරගෙන එනකොට මම ආස සින්දුවක් එහෙම අහගෙන මම එනකොට මේ එක පාරටම මම වීදුරුව අරගෙන ආවේ මේ මගේ ඇඟට හීතල හුලඟක් ආවා. ඒ හීතල හුලඟ ආවට පස්සේ මම කල්පනා කරා මොකක්ද ඒ කියලා. ටික වෙලාවක් යනකොට ඔය කොට්ටාව පහු කරගෙන කහතොඩුව හරියට දක්ෂිණ අධිවේගී මාර්ගයේ එනකොට මම දැක්කා ලස්සන සුරංගනාවියක් වගේ කෙනෙක් මගේ ඉස්සරහා ඉන්නවා. මම කාර් එක නතර කරලා එයාගෙන් ඇහුවා එයා කොහෙද යන්නේ? මම ඔහොම කතාවක් කියාගෙන යනවා. හරිද? මට මොහොතක් දෙන්න. හරි. මට මිනිත්තුවක් දෙන්න. හරි. දැන් ඔන්න මම ඔහොම කියාගෙන යනවා. ඒ කියාගෙන යනකොට හරිද? එහෙම කියාගෙන යනකොට අධිවේගී මාර්ගේ කාර් නවත්තන්න දෙනවා සර්. ඔව් දෙනවා. දැන් තියෙනවා පුතා නතර කරන්න පුළුවන්. ඔයාලට මම තැන් ඕනනම් තැන් වශයෙන් කියන්නම්. කොට්ටාව අන්තර්ගුව මාරුව පහු කරගෙන කහතුඩුව පැත්තට යනකොට වම් පැත්තේ තියෙනවා ඉඩක් නතර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතන පොලිස් කාර් එහෙමත් නතර කරලා තියෙනවා. ආයි කහතුඩුව පහු කරගෙන ගැලඩිගමට එනකොට කහතුඩුවයි ගැලණිගමයි අතර හම්බෙනවා බ්‍රහ්මණ ගම කියලා හරියක්. දකුණු පැත්තේ පන්සලක් එහෙම තියෙනවා. එතනත් දිගටම මේ කහතුඩුවේ එක්සිට් එක අහුවෙනකම්ම දිගටම වාහන නතර කරලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ওই ගොඩාක් ට්‍රක් හැම රැට යනවනේ. එතකොට ඒගොල්ලන්ට පොඩ්ඩක් නිදා ගන්න එහෙම තමයි ඒ ඉඩ හදලා තියෙන්නේ. එතකොට එහෙම නතර කරන්න පුළුවන්. ඒ කියන්නේ හදිස්සි අපිට නිදිමතක් එහෙම આવොත් විනාඩි 5ක් අයින් කරලා නතර කරලා යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ පොලිසියෙන් ඇවිල්ලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් මට ඩ්‍රයිව් කරන්න අමාරුයි නිදිමතයි. පොඩ්ඩක්ම නිදාගත්තා කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගොඩක් සැලකුතු මට්ටමින් අයින් කරන්න ඕනි වාහනේ පාර. නැත්තම් බෑ. ඉතින් කොහොම හරි දැන් මොන ප්‍රබන්ධයක් කියන්නේ අර මම හිතින් මවාගත්ත චරිතයක්. ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. හරිද? හැබැයි මම හිතින් මවා ගන්නවා එහෙම චරිතයක්. අපි එහෙම ප්‍රේමත් කරනවනේ අප්පා. අපි ප්‍රේම කරන්න තෝරගන්නේ අපි හිතින් මවාගත්ත කවුරු හරි චරිතයක්. ඒ කෙනා ඇත්තට දැක්කහම තමයි අපි යාව තෝරගන්නේ. ගොඩක් කට්ටිය. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු ප්‍රේම කරන්න තෝරගන්නේ තමන් හිතින් මවාගත්ත කැරක්ටර් එකක් ඉස්සෙල්ලාම. නේද? දැන් කොණ්ඩේ වේවා, හැමේ පාට වේවා, හැවිදින විදුව වේවා, කතා කරන විදිහ වේවා, අඳින පළදින විදිහ වේවා. ඒ හිතින්ම වගත චරිතයක්. එතකොට අපි ඒවට කියනවා ප්‍රබන්ධ කියලා. දැන් අනිත් උදාහරණය තමයි දැන් හිතන්නකො මෙන්න මෙහෙම ඔය ප්‍රබන්ධ චරිතය කිව්වහම දැන් මෙන්න මේ පොතේ ඉන්න මම අර කලින් ගත්ත පොතකෝ මේ වස්සාන සීනය කියන පොත මේ වස්සාන සීනය කියන පොතේ සරල උදාහරණයක් මම කලින් කියපු එකකින්ද
මේකේ මේ චාපා ගංගාධරී අබේනායක කියන ඇත්ත එක්කෙනෙක් නෙවෙයි. එයා හිතීම දාගත්ත එක්කෙනෙක්. නවකතා කරුවෝ එහෙම තමයි. දැන් ඔය සාමාන්‍යයෙන් නවකතා කරුවෝ නවකතාවක් ලියනකොට පුළුවන් තරම් මේ ඒගොල්ලෝ තනි වෙන්න බලනවා. උදාහරණයක් මේ කවුද සිංහබහු නාටකයේ ලියපු එදිරිවීර සරච්චන්ද්‍ර ලියුවා ධර්මිෂ්ඨ සමාජයක් කියන පොත. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍ර ලියුව පොතක් පින් නැති සරසවි වරමක් දෙන්නේ. මේ හරිය තිබ්බ පොත වේදී. පින් නැති සරසවි වරමක් දෙන්නේ. මේ තියෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍රගේ ජීවිත කතාව. හරිද? මේ පොතේ එදිරිවීර සරච්චන්ද්‍ර කියනවා එයා ශාන්ති නිකේතනයට ගිය හැටි, නාට්‍ය සංගීතය වගේම පාලි සංස්කෘත සිංහල භාෂා ඉගෙන ගත්ත හැටි, එතකොට මේ එදිරිවීර සරච්චන්ද්‍ර තමන්ගේ සාහිත්‍ය ජීවිතය පටන් ගත්තේ කොහොමද? ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍ර කියනවා තමන්ගේ සාහිත්‍ය ජීවිතය සාර්ථක වුණාට තමන්ගේ පෞල් ජීවිතය සාර්ථක වුණේ නැහැ. එයා පොත් ලියපු හින්දා, එයා සාහිත්‍යකරණයේ නිරත වෙච්ච හින්දා එයාට තමන්ගේ පවුල, තමන්ගේ ළමයි අමතක වුණා, මගහැරුණා. ඒකට සමා වෙන්න කියලා එදිරිවීර සරච්චන්ද්‍ර මේ පොතේ සඳහන් කරනවා. ළමයි මම මේ සරින් සැරේ කොණ්ඩේ හදනකොට ගණන් ගන්න එපා. මේ කොණ්ඩේ වැඩි ටිකක්. හැබැයි කපා ගන්න තැනක් නැති හින්දා මේ කොණ්ඩේ වැටෙනවා. ඔය ෆෑන් එක දාලා හින්දා ඒකයි මම හදන්නේ. මට ඒක අපහසුයි ටිකක් ඒ හින්දා. රයිට්. ඉතින් කොහොම හරි ඔන්න ප්‍රබන්ධ චරිත සිදුවීම් ගොඩනන්වන අනුක්‍රමික කතා පුවතක්. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන කතා පුවතක් තමයි මොකද්ද? නව කතාවක් කියලා කියන්නේ. අනිත් එක තමයි නව කතාවේ ප්‍රමාණය දිගයි. පිටු ගාන නෙවෙයි. ප්‍රමාණය දිගයි. කෙටි කතාවේ ප්‍රමාණය කෙටි. නවකතා යනු ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් ගොඩනන්වමින් අනුක්‍රමික කතා පුවතක විලාසයෙන් ගලා යන දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයකි. ඔන්න දැන් ඔය බැද්දේගම කියන පාඩමට විචාර එහෙම ලියනකොට වැඩිපුර කරුණු හොයන ළමයින්ට එහෙම තමයි මම මේ නෝට් එක දාලා තියෙන්නේ. එතකොට මේක කියවලා ඒගොල්ලන්ට පුළුවන් හොඳ උත්තරයක් ගොඩනගා ගන්න නේද? මෙම සාහිත්‍යාංගයේ වසර 2000කට ආසන්න පරිපූර්ණ සහ අකණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්නක් ලෙස සැලකේ. මෙම දැක්ම විසින් සම්භාව්‍ය ග්‍රීසිය සහ රෝමය මධ්‍යකාලීන සහ මුල් නූතන අරුමැසි කතාව සහ කෙටි කතා සම්ප්‍රදාය තුලද නවකතාවේ මූලාරම්භයන් හඳුනා ගනී. කෙසේ වෙතත් ඉයන් වොට් The Rise of the Novel හි නවකතාව මුලින්ම හඳුනාගත හැකි වන්නේ 18 වන සියවසේ මුල් අවදියේදී බවට අදහස් දක්වයි. ඔව්. ඔය ඉයන් වොට් කියන සාහිත්‍ය විචාරකයා එයාගේ The Rise of the Novel ඒක සිංහල තේරුම කිව්වොත් එහෙම නවකතාවේ නැගීම. ඒ වගේම පොතක් ලියලා දෙනවා මාටින් වික්‍රමසිංහ මම පෙන්නන්නම්. තිබ්බයි පොත. ආමෙදි. එයා ලිව්වේ The Rise of the Novel නේ. මෙයා ලිව්වා The Rise of the Sinhalese Literature. සිංහල සාහිත්‍යයේ නැගීම. ලිව්වේ මාටින් වික්‍රමසිංහ. එතකොට මේ ඒකෙත් ලංකාවේ නවකතා කලාව ගැන තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඉයන් වොට් කියන සාහිත්‍යකරුවා එයාගේ Rise of the Novel කියන නවකතාවේ කියනවා නවකතාව ඉස්සෙල්ලාම හඳුනගන්න පුළුවන් වෙන්නේ 18 වන සියවසේ මුල් භාගයේ කියලා. සචිත් අහනවස පුස්තකාලයක දින්න කියලා නෑ මගේ කාමරේ පුස්තකාලයක් මේ උඩත් රාක්ක ගහලා තියෙනවා. මෙහෙත් පොත් රාක්ක තියෙනවා. තව පොත් මෙහෙ පල්ලෙහා දාලා තියෙනවා. දාන්න ඉඩ නැතුව ළමයි රාක්ක ටිකක් තව ගහ ගන්න ඕනේ. සාමාන්‍ය මංගා ඔය පොත් තියෙනවා ඉතින්. නූතන යුගය තුළ නවකතාමය ලක්ෂණ පෙන්නුම් කළ ප්‍රථම යුරෝපියානු සාහිත්‍ය කරුවා ලෙස බොහෝ විට සඳහන් කරනු ලබන්නේ ඩොන් ක්විසෝට් හි කතුවර මිගුවෙල් දි සර්වන්ට් තේසිය. ඩොන් කිවිසෝට් කෘතියේ ප්‍රථම භාගය 1605 දී ප්‍රකාශයට පත්විය. අරුමැසි කතාවද මීට සමීප දීර්ඝ ගද්‍ය ආඛ්‍යාන විශේෂයකි. අපූර්ව සහ අද්භූත සිදුවීම් ඇසුරු කරගන්නා ගද්‍යමය හෝ පද්‍යමය වූ ප්‍රබන්ධ ආඛ්‍යානයක් ලෙස වෝල්ටර් ස්කොට් අරුමැසි කතාව නිර්වචනය කළ අතර නවකතාව තුළ දිගහැරෙන සිදුවීම් ව්‍යවහාරික මිනිස් දිවියේ දෛනික රිද්මයට සහ නූතන සමාජ තත්ත්වයට අනුකූල බවටද අදහස් දැක්විය. ඔව් ඒ කියන්නේ මම ඔය ආඛ්‍යාන කියන වචනේ පාවිච්චි කරන ඕගලන්ගේ විචාර පන්තියේදී එහෙම ආඛ්‍යානයක් කියලා කියන්නේ අපි හිතින් හදපු ප්‍රබන්ධ නිර්මාණයක්. දැන් අපි තාම මොකක් හරි පොතක් ගමු. අපි ගමු සංගිලිපාලම. මම ටිකක් ආසනාව කතාවක්. මේ සංගිලිපාලම කියලා කියන්නේ ප්‍රබන්ධයක් නේ හිතින් හදපු එකක්. එතකොට අපිට මේකට කියන්න පුළුවන් නිර්මාණාඛ්‍යානයක්. හිතින් හදපු නිර්මාණයක් මේක. හරිද? එතකොට තව පොත් ටිකක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න පොඩක් ඉවසලා ඉන්න.
මේ එතකොට ආඛ්‍යානයක් කියලා කියන්නේ ප්‍රබන්ධයක් නිර්මාණ ආඛ්‍යානයක් හරිද එතකොට මේ අපූර්ව සහ කෝලමයි කැල් අපූර්ව සහ අද්භූත සිදුවීම් ඇසුරු කරගන්නා ගද්‍යමය හෝ පද්‍යමය වූ ප්‍රබන්ධ ආඛ්‍යානයක ලෙස වෝල්ටර් ස්කොට් අරුමැසි කතාව නිර්වචනය කළ අතර නවකතාව තුළ දිගහැරෙන සිදුවීම් විවහාරික මිනිස් දිවියේ දෛනික රිද්මයට සහ නූතන සමාජ තත්ත්වයට අනුකූල බවට අදහස් දැක්විය. ඔව් ඒ කියන්නේ මේ කියනවා මේ නවකතාව කියන එක මිනිස්සුන්ගේ නූතන ජීවිතයට සම්බන්ධයි. ඔව්නේ. අපි ප්‍රේම කරන හැටි, රස්සාවක් කරන හැටි, ඉගෙන ගන්න හැටි, සමාජීය වර්ධනය වෙන හැටි, දේශපාලනය කරන හැටි මේ ඔක්කොම නවකතාවක තියෙනවා. එතකොට අපේ දෛනික ජීවිතයට සම්බන්ධයි තමයි. හරිද? කෙසේ වෙතත් ස්කොට්ගේ ඓතිහාසික අරුමැති කතාවන්ද ඇතුළු එමලි බ්‍රොටේන්ගේ වදරින් හයිට් සහ හර්මන් මෙල්විල්ගේ මෝබිඩික් වැනි කෘතීන්ද නවකතාවන් ලෙස බොහෝ විට සඳහන් කරගනු දැකිය හැකි අතර රොමෑන්ස් යන යෙදුම නවල් යන්නට බෙහෙවින් සමාන අරුත් නගන යෙදුමක් බවට ස්කොට් කරුණු දක්වා තිබේ. දැන් මේවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මම මේ අදහසක් විතරයි යොගලන්න දෙන්නේ. ලෝකයේ ඉතිහාසයේ කොහොමද නවකතාව කියන එක බිහි වුණේ කියන එක. මේක මහලුවට තේරුම් ගන්න යන්නත් එපා. නිකන් කියව ගන්න. අරුමැසි කතාව උදෙසා මෙන්ම ආදරය සහ රාගය ඇසුරු කරන නවකතාවන් රොමෑන්ස් නවල් උදෙසාද ඉංග්‍රීසි භාෂාවේ රොමාන්ස් යන යෙදුම භාවිත වන අතර යට කියන ලද්දේ අරුමැසි කතාව සම්බන්ධයෙන් මිස ආදර කතා ශානරය පිළිබඳව නොවේ. අරුමැසි කතාව සහ නවකතාව භාෂාත්මකව වෙන්කර දක්වන්නේ ඉංග්‍රීසි භාෂාව තුළ පමණක් වන අතර අනෙකුත් යුරෝපියානු භාෂාවල නවෙල් සහ රොමෑන්ස් පර්යාය යෙදුම් ලෙස භාවිත වේ. හරි සරලයි. නවල් කියන පදයයි රොමෑන්ස් කියන එකයි දෙකම මොකක් කියලාද කියන්නේ? සමානයි කියලා සමහර තැන්වලදී යුරෝපියානු භාෂාවල සඳහන් කරනවා. හරිද? හැබැයි තව සමහරු තර්ක කරනවා රොමෑන්ස් කියන්නේ නවල් කියන්නේ දෙකක් කියලා. රොමෑන්ස් කියන්නේ නවල් කියන්නේ දෙකක් කියලා තව සමහරු සඳහන් කරනවා. එතකොට අපි දන්නේ නැහැ මේ දෙක මේ ඇත්තටම දෙකක්ද කියලා. ඒක ඉතින් හැමෝම අදහස් දක්වන එකක් අපිට ඒක හරියට කියන්න බෑ. නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කරන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයකි. නූතන යුගයේ නවකතාවන් සාමාන්‍යයෙන් ගද්‍යමය සාහිත්‍ය ආකෘති යටතේ රචනා කෙරෙන අතර 15 වන සියවසේ මුද්‍රණ ශිල්පයේ සොයා ගැනීම සහ ලාභදායී කඩදාසි හඳුන්වා දීමත් විසින් ගද්‍ය නවකතාවේ සංවර්ධනයට තල්ලුවක් සැපිනි. ඔවුනි ළමයි. ඒ කියන්නේ දැන් නවකතාව ලිව්වට වැඩක් නෑනේ බම් ප්‍රින්ට් කරලා මිනිසුන්ට දෙන්න බැරි නම් දැන් මේ කාලේ නවකතාකරුවෝ මාර අවුලක ඉන්නේ. ඇයි? ප්‍රින්ට් කරන්න විදියක් නෑ. ප්‍රින්ට් කරත් මිනිසුන්ට දෙන්න විදියක් නෑ. ලොකු අවුලක ඉන්නේ. හරිද? එතකොට නවකතා කලාවේ විකාශනයට මුද්‍රණයන්ත හඳුන්වා දීම, මුද්‍රණ ශිල්පයේ කලලියට පැමිණීම කියන එක මාර ලොකු හේතුවක් වුණා. දීර්ඝ ගද්‍යමය ප්‍රබන්ධ කෘතියෙන් උදෙසා වත්මන් ඉංග්‍රීසියේ යෙදෙන වදන නවමු හෝ නවදේ හෝ අලුත් ආරක කෙටි කතාවක් හැඳින්වීමට යෙදෙන ඉතාලියානු නොවෙල යන වදනින් තත් බව වූවකි. ඔව්. ඔය නොවෙල් කියන වචනය හැදෙන්නේ නවල් කියන වචනේ හැදෙන්නේ නැත්නම් නොවෙල් නැත්නම් නවෙල් කියන එක හැදෙන්නේ අලුත් කියන අදහසින්. දැන් එකපාරක් වෛරස් එකක් ආවා නොවෙල් ඉන්ෆ්ලුවෙන්සා AH1N1 කියලා. නොවෙල් කියලා කියන්නේ නව කියන එකනේ. එතකොට නව ඒ කියන්නේ AH1N1 නව ඉන්ෆ්ලුවෙන්සාව කියලා තමයි කිව්වේ. නව කියන නොවෙල් කියන්නේ. එතකොට එහි තත්සම වදනින් වදනවන ලතින් නොවෙලා යන්න නව යන අරුත් ඇති නොවස් ඇසුරින් බිහි වුණු නොවෙලස් යනම් නපුංසක බහුවචන පදයෙහි ඒක වචනය. එතකොට ඒගොල්ලෝ සඳහන් කරනවා කොහොමද මේක මේ නවල් කියන වචනේ හැදුනේ කියලා. රයිට්. ඔන්න දැන් තමයි අපි අපේ පාඩමට එන්නේ. අර අපි නිකන් පොඩි නිකන් අයිසින් ටිකක් දාගත්ත විතරයි. හරිද? රයිට්. දැන් ඔන්න අපිට තියෙනවා සිංහල නවකතාවේ ප්‍රභවය සහ විකාශනය ගැන කතා කරන්න. මේක තමයි පාඩම. මීටින් එකේ පළවෙනි විනාඩි 40 ඉවරයි. අපිට අග්ගාල අලුත් මීටින් එකට ලොග් වෙමු. රයිට්. අලුත් එක ලොග් වෙන්න ඉක්මනට.